මෙතන ඊළඟට නිරේකට ගිහිල්ලා ලබන අප්‍රමාණ වූ වේදනාව. නිරේක ලබන වේදනාව මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. නිරේ කියලා දේශනා කළාට අපිට ඒකේ තරම් දැනෙන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ලෝකේ ඉපදුනොත් අපිට සමහර සැපක් ලැබෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ සැප නැතුවද? නෑ, මනුස්ස ලෝකෙත් බොහෝ සැප තියෙනවා. හැබැයි කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ කාම ලෝකේ ඉපදිලා සඳහන් කරනවා මහා කල්පෙන් 4න් 3ක්ම විඳින්නේ සැප. මහා කල්පෙන් 4න් 3ක්ම විඳින්නේ කාම ලෝකෙක ඉපදිලා සැප. මහා කල්පෙන් 4න් 1යි දුක් විඳින්නේ. ඉතින් 4න් 3ක් සැප විඳිලා 4න් 1ක් දුක් විඳිනවා නම් ඒකේ ඒ තරම් දෙයක් නෙමෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොමද මේ 4න් 3ක් සැප විඳලා 4න් 1ක් දුක් විඳිනවා කියලා කිව්වේ? මේ මහා කල්පය කියන එක අසංඛ්‍ය කල්ප 4කට බෙදෙනවා. එහෙමනේ මහා කල්පය හැදෙන්නේ. එක අසංඛ්‍ය කල්පයක් මේ සත්වයා පවතිනවා. එකක විනාශ වෙනවා. එකක් විනාශ වෙලා පවතිනවා. අනිකේ හැදෙනවා. එතකොට පවතිනවා, වෙනසෙනවා, වෙනසිලා හැදෙනවා. එතකොට අසංඛ්‍ය කල්ප 4යි. මේ අසංඛ්‍ය කල්ප 4 එකතු වුනහම මහා කල්ප 1යි. ඒක තමයි මෙතන කියලා කියන්නේ. මේ මහා කල්පයෙන් 4න් 3ක සැප. 4න් 3ක සැප කියලා කිව්වේ මේ ගෙවන ජීවිතේයි. නිරේක නෙමෙයිනේ මේ ගෙවන්නේ. එhmenan නිරේක ගෙවන කාලේ. ඊළඟට මේක වෙනසිලා පවතින හැදෙන මේ කාලවල බොහෝ දෙනා ඉන්නේ දිව්‍ය ලෝකවල. හැබැයි විනාශ වෙනකොට නම් දිව්‍ය ලෝකත් විනාශ වෙනවා. නමුත් නිරේක ගිහිල්ලා උපදිනවනම් 4න් 1යි. නිරේක උපදින අවස්ථාවේ හැදෙන්නේ 4න් 1යි. ඒ මේ ගෙවන ජීවිතෙන් නිරේට යන්න සිද්ධ වුණොත්. ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන් 4න් 1ක නම් නිරාදුක් විඳින්නේ 4න් 3ක් සැපනම් විඳින්නේ මේ ජීවිතේ තරම් දුකයි කියලා කල්පනා කරන්න ඕනේ නෑ කියලා. ඒ වුණාට අපි කල්පනා කරලා බලන්න සමහර අසනීපයක් හැදුනහම මේ ජීවිතේ වතුර පොදවක්වත් එපා වෙනවා. වතුර බොන්න හිතෙන්නේ නැහැ. මේ ජීවිතේ ඔක්කොම කෙරුවේ කෑම සඳහා. මේ හැම වැඩක්ම කල්පනා කරලා මේ වෙන මහන්සියෙන් ඔක්කොම අන්තිමට ගෙනහිල්ලා බලහම කොතනද තියෙන්නේ? ආහාරය සඳහා. මේ තරම් දුක් විඳලා උපයපු ආහාරය සමහර අසනීප හැදිච්චාම මේ බත් උයන සුවඳවත් වෙන්න බෑ. ඒ තරම් අපිරියාවක් දැනෙනවා. ඒ තරම් එපා වෙනවා. ඒකට තව කෙනෙකුට මේ ජීවිතෙන් මේ ටිකක් පිච්චුනහම මොනවට හරි ටිකක් පිච්චුනහම තියෙන වේදනාව වෙන ලෙඩක් දතේ කැක්කුමක් කනේ කැක්කුමක් ඇහි කැක්කුමක් හැදුනහම ඇති වෙන වේදනාව කකුලේ කැක්කුමක් හැදුනොත් නම් තෙල් ටිකක් ගාලා පොඩි කරලා මොනවා හරි කරගන්න පුළුවන්. කනේ කැක්කුමක් හැදුනොත් අත ගන්නවත් බෑ, ඇඟිල්ල දාන්නවත් බෑ, තෙල් ගන්නවත් බෑ. ඉවසන්නම සිද්ධ වෙනවා. නමුත් එතකොට හිතෙනවා ලෝකේ තියෙන දරුණු වේදනාවල් මෙව්වද මේකට වඩා අරක දරුණුයි වගේ. මේ වාගේ චූටි වේදනාවක් එහෙම වෙනකොට අපේ අය හිතනවද නිරේ වේදනාව කොහොම ඇති කියලා. ඒ කාරණාව වචනෙන් විස්තර කරන්න බෑ. සමහර අපායවල තියෙනවා පිච්චෙන්නේ අයිස් වලට. සමහර අපායවල පිච්චෙන්නේ ගින්දරට. සමහර අපායවල පිච්චෙන්නේ අයිස් වලට. ඒකට කෙනෙක්ට හිතනවද අයිස් වලටත් පිච්චෙනවද කියලා? අයිස් වලට පිච්චෙනවා. අපි අයිස් කැල්ලක් අතට ගත්ත ගමන්ම වෙන්නේ ඇඟිලි දෙකම ඇලෙන එක. ඒ ඇලුනා කියලා කියන්නේ එතන පිච්චිලා තියෙන්නේ. තව ටිකක් තද කරගෙන ඉන්නකොට මේ ඇඟිලි දෙකේ දරන්න බැරි වේදනාවක් එනවා. ඊට පස්සේ අපි අයිස් කැල්ල එක්ක අනික් අතට මාරු කරනවා නැත්නම් අතාරිනවා. ඉතින් මේ චූටි කැල්ලට එකපාරම මේ සරුවංගේ පුච්චන්න බැරි වුණා. නමුත් හිතන්නකෝ මහ විශාල අයිස් පොලොවක් උඩට වැටුනොත් මේ පොළවේ ඇලෙනවා සරුවාංගමයි ගැලවෙන්න නැගිටින්න බෑ දඟලලා. ආන්ගේ අයිස් වලට පිච්චෙනවා කියන එක අර ගින්දරට පිච්චෙනවා වඩා වේදනාවක් ඇති කියලා හිතෙනවා. ඒත් අපායක් ලෝකාන්තරික මහනිරේ අයිස් වල පිච්චෙන්නේ. ඉතින් මේ වාගේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ වෙනකොට විඳින්නේ නැතුව එහෙම ඇති තරම් විඳා. එතකොට අනාගතේ තව සමහරලාට විඳින්න ඕන තරම් අවස්ථා
මේ වෙනකොටත් සකසමින් තියෙනවා සැකසීලා තියෙනවා. ඒ වගේ මිදෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ මොහොත මග හරව ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම පැහැදිලි කරලා තියෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ යම් කෙනෙක් පින් කරාම එයාට තෝරගන්න අවස්ථා දෙකක් තියෙනවා. පින් කරාම තෝරගන්න අවස්ථා දෙකක් තියෙනවා. පව් කෙරුවොත් නම් තෝරගන්න අවස්ථා දෙකක් නැහැ. එහෙනම් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කොයි වගේද සමහර වෙලාවට වතුර නිසා අපි විඳින වේදනාවල්. ජීවිතේ වතුරත් එපා වෙලා වේදනාව විඳිනවා. වතුර නිසා අප්‍රමාණ වේදනාවල් විඳිනවා. පුනං කිලමති පණ්ඩිච්ච පුනං ගබ්බ මොපේති මන්දු පුනං කිලමති පණ්ඩිච්ච පුනං ගබ්බ මොපේති මන්දු. මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නැවත නැවත කර්මාන්ත සඳහාම වෙහෙසෙනවා, නැවත නැවත අකුසලයන්ටම එළඹෙනවා. ඒ නිසා මේ මන්ද ප්‍රඥා නැවත නැවත ගර්භාෂයක්ම සකසනවා. මේ කාරණාව තේරුම් නොගත්ත නිසා කියලා. පුනං කිලමිති පණ්ඩිච්ච පුනං ගබ්බ මොපේති මන්දු. හැම වෙලාවෙම මේ ගර්භාෂයක්ම හදනවා ආයේ එන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආයේ මේ ගැබට එන්න එපා කියලා. ගැබට එන එක නවත්තන්න කියලා. නවත්තන මග භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. ගැබට එන්නේ නැතුව ඉන්නේ කොහොමද? කියන කාරණාව පැහැදිලි කළා. ඒකයි සඳහන් කළේ මේ නොඑක් ආකාරයෙන් නැවත නැවත කර්මාන්ත සඳහාම වෙහෙසෙනවා, නැවත නැවත අකුසල් සඳහාම වෙහෙසෙනවා. අපි දවසේ වෙහෙසෙන දේවල් වලින් කුසල් සඳහා වෙහෙසෙනවට වඩා අපි වෙහෙසෙන හුඟක් දේවල් වලින් රැස් වෙන්නේ අකුසල්. අන්න ඒ නිසා මේ මන්ද ප්‍රඥාගේ හැටි සඳහන් කළානේ අපිත් මෙහෙම හිටියට මන්ද බුද්ධිකයි කියලා. ඒ කරුණ නිසායි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරලා තියෙන්නේ අපිත් මන්ද බුද්ධිකයෝ. මේක තමයි මන්ද බුද්ධිකයාගේ හැටි. නැවත නැවත ඒ පුජ්‍යලයා ගර්භාෂයක්ම සකසනවා. ආයෙ එන්න තැනක්ම හදනවා. ඒ නිසා සඳහන් කරනවා මේ කිව්වේ වෙන කාටවත් නෙමෙයි මන්ද බුද්ධිකයා කියලා අපිටමයි කියලා. ඒ නිසා සඳහන් කරනවා කොයිතරම් හොඳ අවස්ථාවක ඉන්නවා කියලා හිතුණත් මේ ඉන්න අවස්ථාව කොයිතරම් හොඳයි කියලා හිතුණත් අපිට හැම වෙලාවෙම අකුසලයක් දැක්කහම ඒක ඇලෙනවා. විකාල භෝජනයෙන් වැළකීලාම ඉන්නවා කියලාම හිතාගෙන ඉන්නවා. විකාල භෝජනේ කරන්නෙම නැහැ. වළකිනවමයි. නමුත් ඔය අතරේ ඊටාම ප්‍රණීත සුවඳ ආහාරයක් දකින්න හම්බ වෙනවා. ඇතම් කෙනෙකුට නිතරම හිත කෑ ගහලා කියනවා අදට මේ මොහොතට මේ වේලට ආහාරයක් ගන්න කෑවට අපාය යන එකක් කෑවට යන එකක් නෑ. හෙට ඉඳලා තීරණය කරන්න දිවිහිමියෙන් කඩන්නේ නැහැ කියලා. මේ අකුසලයේ అలවනවා මොන ක්‍රමෙන් හරි මේක అలවලා කෛරාටික වංචනික හිත මං කොහොම හරි එතෙන්ට තල්ලු කරලා පෙරල්ලා දාලා අර වැඩේ කරනවා. ඊට පස්සේ ආයෙ සමාදම් වෙනවා. දැන් අර වෙලාවේ කල්පනා කරනවා අද විතරයි. හැබැයි පහුවදත්තෝ කාපුවම ওই වැඩේම වෙනවා. ඒක තමයි මේ හිතේ හැටි. මේක කඩාගෙන මේක බිඳගෙන ඉස්සරහට යන්න නම් පුදුම වීරියක් පුදුම ශක්තියක් තියෙන්න ඕනේ. නිසා මේ කාරණාව සඳහන් කරපු නිසා ඔක අවබෝධ කරගන්න නම් පුදුම දහම් දැනුමක් තියෙන්නත් ඕනේ. යටත් පිළිසෙන් හකුරු කෑල්ලක්වත් නම් හපන්න බෑ විකාල භෝජනයෙන් ආරක්ෂා වෙන්න නම්. එතකොට මම දන්නෙත් නෑ හකුරු හැපුවට පස්සේ විකාල භෝජනේ වුණාද කියලා. හකුරු හපන්නත් බෑ. විශේෂයෙන් කිතුල් හකුරු වගේ දේවල් කෙනෙක් හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දිය කරලා ගන්න කියලා. හැබැයි දිය කරලා ගන්න බෑ කිතුල් හකුරුවත්. දිය කරලා ගන්නව නම් ගන්න වෙන්නේ උක් හකුරු විතරයි. ඒකත් දිය කරලා. උක් හකුරුවත් හපන්න බෑ. කෙනෙක් සමහරලාට පහසුවට හදා ගන්න පුළුවන් හකුරු කෑල්ල හැපුවා. කෑලි ගිලුනොත් නේ ප්‍රශ්නේ. කට ඇතුලේ තියාගෙන කටේ කෙලත් එක මිශ්‍ර කරලා දිය කරලා ගිලිනවා කියලා. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරලා නෑ. එහෙනම් දිය කරලා එළියෙම තමයි ගන්න වෙන්නේ. මේ වගේ නොදන්න දේවලුත් තියෙන නිසා මම විකාල භෝජනයෙන් වැළකීලා කියලා හිතාගෙන හිටියට බලහම වැළකීලා
දන්නේම නැහැ වැලකිලා නැහැ ශික්ෂාපදේ රැකිලා නැහැ 8යි කියලා හිතුණාට හැම වෙලාවෙම දිවි හිමියෙන් රැක්කනම් නොදන්න නිසා රැකිලා තියෙන්නේ 7යි. මේක කැඩිලාමයි තියෙන්නේ. යටත් පිළිසෙන් සඳහන් කරනවා බොහෝ දිනාට තර්ක විතර්ක වෙන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ විනය පිටකේ පැහැදිලි කරන දේවල්. අරුණ නැගෙන්න කලින් දැහැටි වළඳනවා දත් මැද ගන්න. දැහැටි කියලා කිව්වේ කෝටුවක් නේ. මේ කෝටුව හපන කෝටුවේ ඉස්ම එනවා කටට. මේ ඉස්ම දැනගෙන ගිලුණත් නොදැනගෙන ගිලුණත් දඬුවම් කරගන්න කියන විකාල භෝජනෙට. මේ නිවන් මඟ යනවා නිවන හොයාගන්න ඕන නම් එහෙමයි. එහෙම නැත්තම් බෑ. ඉතින් තව ප්‍රශ්න හරියට තුඩු දෙන දේවල් හරියට තියෙනවා. ඒ කාරණාවත් එක කතා කරුවොත් බුලත් පිටත් එහෙමයි. පුවක් කියන්නේ මහපල. පොල් මහපල නම්, තල් මහපල නම්, කිතුල් මහපල නම්, පුවකුත් මහපලයි. 12න් පස්සේ ඒක කැප වෙන්නේ නැහැ. දුම්කල නම් 12ට කලින් ගත්තත් ඒක මත්මයි. එහෙනම් දුම්කල බැහැමයි. ඒක මද්ද්‍රව්‍යයකට යනවාමයි. හුණු නිසාත් මත් වෙනවා නම් හුණුත් බැහැම තමයි. මන් දන්නේ හුණු නිසා මත් වෙනවද කියලා මත් වෙනවා නම් බැහැම තමයි. බුලත් පිටක් හපන්න ඕන නම් දේවරුයි හැපුවට සිල්පදේ රකින්නවා නම් හවස්වරිය හපන්න බෑ. මේ කතා කරන්නේ පන්සිල් වලින් උඩ අය ගැන. පන්සිල් වල ඉන්න අයට නෙමෙයි පන්සිල් වලින් උඩට. ඉතින් මං කිව්වේ ඒකයි මේ කාරණාව විශාල මතභේදයකට තුරු දෙන්න පුළුවන්. නමුත් අනුකම්පාව නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කාරණාව දේශනා කරන එක මහ පිනක් වෙන නිසා අපි ඒකත් මේ දේශනාවේ සඳහන් කරනවා. එතකොට ධර්ම ගෞරවයේ තියෙන අය එකෙන් වලකින්න උත්සාහ කරයි. හරියටම සිල්පදේ රැකෙනවා නම් එහෙම වෙන්න ඕනේ. ඉතින් විකාල භෝජනය ගැන තවත් සාකච්ඡා කරන්න කරුණු හරියට තියෙනවා. මේ දේශනාව මේ සියලු වැරදි නිදහස් කරගත්තේ නැත්නම් මේ භාවනාව දියුණු වෙන්නේ නැහනේ. ඒකනේ මේ සත්පුරුෂයන්ගේ වෑයම හරියටම මේ භාවනාව දියුණු කරගෙන යන හැටි පැහැදිලි කරලා දීමනේ. ඒ නිසා ඒ කරුණුත් අපිට හරියට වටිනවා. බුදුරජාණන් වහන්සේ අගය කරපු බොහොම ශ්‍රේෂ්ඨ බෙහෙතක් පූති මුත්ත බේසජ්ජේ කියන එක. බොහෝ දෙනා අහලත් ඇති නැති ඇති පූති මුත්ත බේසජ්ජේ. වර්තමාන වෙනකොට බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අතීතයේ මේක සුලභ බෙහෙතක්. අද හැම ගෙදරකම පැනඩෝල් පෙත්තක් තියෙනවා වාගේ අතීතයේ හැම ගෙදරකම මේ පූති මුක්ත බේසජ්ජේ තිබුණා. දැන් තමයි නැත්තේ. මේ තාමත් මේ පූති මුක්ත බේසජ්ජේ පාවිච්චි කරන අය ඉන්නවා. හැබැයි දන්නේ නැහැ වැරදියට පාවිච්චි කරන්නේ. හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ තමන්ගේ මුත්‍රා පාවිච්චි කරන එකයි පූති මුක්ත බේසජ්ජේ කියන්නේ. උදේ පාන්දරම අවදි වෙලා උදේ නැගිට්ටහම මම ඉස්සරලාම මුත්‍රා කරනකොට ඒකෙන් මුත්‍රා ටිකක් අරගෙන පානය කරන එක තමයි පූති මුක්ත බේසජ්ජේ කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක නෙමෙයි පූති මුක්ත බේසජ්ජේ. විනය පිටකේ පැහැදිලි කරලා තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මේ ගවයෙකුගේ මුත්‍ර විශේෂයෙන් රතු ගවයාගේ මුත්‍ර කියලා සඳහන් කරනවා. ඒකට මේ නෙල්ලි අරලු වගේ දේවල් දාලා මේ පොඩි මුට්ටියක වගේ දාලා කට බැඳලා පොළොව යට වලල්ලා තිනවා කාලයක්. සතියක් දෙකක් වලල්ලා තියලා ආපහු අරගත්තාම අර නෙල්ලි අරලු වගේ දේවල් මෙලෙක් වෙලා. ඊට පස්සේ ඒක තව මොනවා හරි මේ දණ්ඩක් කූරක් දාලා මේකේ කලවම් කරපුවාම ඇටේ ගැලවිලා අයින් වෙනවා. ඇට ටික අයින් කරලා මේක ආපහු තියලා තිනවා ටික මිදෙනවා. මිදලා කල්කයක් වගේ වෙනවා. ඊට පස්සේ මේක ගුලි කරලා පොඩි ගුලි හදනවා. මේකයි පූති මුක්ත බේසජ්ජේ. එදා හැම ලෙඩටම පාවිච්චි කරුවේ මේක. අද ඉසේ කැක්කමක් හැදුනත් ඇඟ රත් වුණත් හැම දෙයකම පැනඩෝල් පෙත්තක් පාවිච්චි කරනවා වගේ එදා පාවිච්චි කළේ මේක. මේ වගේ තමයි පූති මුක්ත බේසජ්ජේ. තමන්ගේ මුත්‍රා පාවිච්චි කරන එක නෙමෙයි. ඒකට නෙමෙයි කියන්නේ තර්ක විතර්ක සාධක ඕන තරම් ඔප්පු කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්න කියලා පිළිගන්වන්නේ නැතුව පිළිගන්න පුළුවන්කම තියෙන්නේ පිළිගන්වන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් තියෙන්නේ පැන් සහ දැහැටි විතරයි. තමන්ගේ මුත්‍රාවත් පිළිගන්නේ නැත්නම් කැප නැහැ. එතකොට එහෙනම් පූති මුත්ත වේසජ්ජේ කියලා තමන්ගේ මුත්‍රා අරගෙන වල්දනවා කියනවා ඒක කැප නැහැ. එතනමත් ආයි සිල්පදේ බිඳිලා. නමුත් ඒකට භාග්‍යතුන් වහන්සේ අර මහා විකට කියලා ඖෂධයක් දේශනා කරලා තියෙනවා. ඔය සර්පෙක් දෂ්ට කරපු වෙලාවක හදාගන්න කියලා.
ඒක ඒ වෙලාවට පිළිගන්වන්න ඕනේ නැහැ කියලා පුදුම අනුකම්පාවක් භාග්‍යතුන් වහන්සේගේ තිබුණේ. සර්පෙක් දෂ්ට කරලා බෙහෙත් ටික ඕනේ. පිළිගන්වන්න කෙනෙක් නැහැ මහ කැලේ. ඒ වෙලාවට දේශනා කරලා තියෙනවා බෙහෙත. අපි දන්නවා මහා විකට කියන්නේ මොකද්ද කියලා. තමන්ගේ මුත්‍රායි, තමන්ගේ මල පහයි, පසුයි, දර අලුයි. ඒ වෙලාව දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේට අමුගහක කොළයක්වත් කඩන්න බෑ. මං කිය භාග්‍යතුන් වහන්සේ මහා කරුණිකයි කියලා. මේ අවස්ථාවට අවසර දීලා තියෙනවා ගහක අත්තක් වුණත් කපලා අලු නැත්තම්, දර නැත්තම් ගහක අත්ත කපලා පුච්චලා අලු කරගන්න පුළුවන් මේ වෙලාවේ. බෙහෙත හදාගන්න. ජීවිතය ආරක්ෂා කරගන්න මොන තරම් අනුකම්පා කරලාද? ආන් ඒ හතර එකතු කරලා කලවම් කරලා හදාගන්න බෙහෙතක් තමයි මහා විකට මහා පුදුම ඖෂධයක්. බේසජ්ජක්ඛන්දගේ සඳහන් කරන සර්වඥතා ඥාණයෙන් දේශනා කරන්නේ පොළොව හාරන්න කොහොමවත් බෑ උපසම්පදා භික්ෂුන් වහන්සේට. මේ වෙලාවේ අවසර දීලා තියෙනවා වතුර ටිකක් වක් කරලා පස් නැත්තම් මහ පොළොව හාරගන්න කියලා. අනුකම්පාව. ආන් ඒ බෙහෙත ඒ වෙලාවට පිළිගැන්වුවේ නැතුව වළඳන්න පුළුවන්. එහෙම නැත්තම් පිළිගන්නන්න ඕනේ. එහෙනම් පූති මුත්ත බේසජ්ජේ ගාවට යනකොට තමන්ගේ මුත්‍රා නෙමෙයි කියන කතාවට ශිල්පදේ බිඳගෙන භාග්‍යතුන් වහන්සේ සුවපත් වෙන්න කියලා දේශනා කරලා නැති නිසා තමන්ගේ මුත්‍රා නෙමෙයි එහෙනම් තමන්ගේ මුත්‍රා වුණත් පිළිගන්වන්න වෙනවා පාවිච්චි කරන්න ඕනේ නෑ. එහෙනම් මේ විකල් භෝජනයේ කියන කාරණාවත් එක්ක අපි ටික සාකච්ඡා කළේ. භාග්‍යතුන් වහන්සේ හරියටම ශිල්පදේ ආරක්ෂා කරන්න එහෙම පැහැදිලි කළා මේ කෛරා ටික හිත යම් යම් වෙලාවක අපිව රවට්ටන්න ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා මේ අකුසලයක් දැක්කහම නැවත නැවත අපිට ඒක කරන්න හිතෙනවා. කොච්චර සිල් රකින්නවා කියලා හිතුණත් අකුසල් දැක්කහම ඒකටම ඇලෙන්න හදනවා. ඒක අපේ ස්වභාවය. ඒ නිසා සඳහන් කරනවා කාගේ හරි අඩුපාඩුවක් දැක්කහම හරි වටින අවස්ථාවක්. මේ අඩුපාඩුව මගේ නෙමෙයි. අනුන්ගේ අඩුපාඩුවක්. මට හිතෙනවා තරහ ගන්න ඕනේ කියලා. අඩුපාඩුව අනුන්ගේ. අපි කතා කරනවා මෙහෙම සමහර වෙලාවට මෙච්චරත් වැරදි කරනකොට බලාගෙන ඉන්න බෑ මෙව්වට නම් කේන්ති ගන්න ඕනේ. මේ කරන වැරදි වල හැටියට මෙව්වට නම් කේන්ති ගන්න ඕනේ කියලා. කේන්ති ගත්තා කියලා මොකද වෙන්නේ? මට නිරේට යන්න වෙනවා මිසක් මට අකුසල් සිද්ධ වෙනවා මිසක් දැන් මේ වැරදි කරන්නේ කවුරුවත් නේ. ඒගොල්ලෝ වැරදි කර කර අකුසලයට යන්න පාර හදනවා. ඒක බලාගෙන මාත් පාර හදනවා. ඒ නිසා අපි කියනවා මේවා කරනකොට නම් නිශ්ශබ්දව ඉඳලා බෑ. මේකට නම් කේන්ති ගන්න ඕනේ. ඉතින් මන්ද ප්‍රඥම තමයි. අකුසලයේ දැක්කහම අකුසලයට ඇලෙන්න හිතෙනවා. එහෙම වෙන්නත් බෑ. හරියට මේ ගමන යනවා නම් අකුසල රැස් නොකර යන්න ඕනේ ගමනක් නේ. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි මේ හැම කටයුත්තකින්ම මේ ඇලෙන ගැලෙන ජීවිතේ මේ සියල්ලකින් නිදහස් වෙන්න වෙනවා. එහෙම වෙන්න නම් ඊළඟට සඳහන් කරනවා මේ හැම එකකටම තියෙන පසුබට වීම කුසල් කරන්න තියෙන පසුබට වීම නවත්ත ගන්නම වෙනවා. නිවන කල් දැමීම නවත්තන්න වෙනවා. කුසලයට පසුබට වෙන එක නවත්තන්න ඕනේ. නිවන කල් දාන එක නවත්තන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ භයානක සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙන්නේ. මේකේ භයානක කියලා කිව්වට අපි මේ වචනේ සාකච්ඡා කළේ නැතුවට විවේකීව හිතලා බැලුවොත් මොනතරම් භයානකද කියලා Tamanට වැටහෙන්න පුළුවන්. ඒකේ සීමාව හොයන්න බෑ භයානකයි කියන මට්ටමේ. ඊළඟ සඳහන් කරනවා ධර්මයෙන් මන්ද ප්‍රඥයයි. මන්ද ප්‍රඥයාට මේ ධර්මයෙන් කවදාවත් ප්‍රයෝජනයක් නෑ. මන්ද ප්‍රඥික පුද්ගලයාට නැත්නම් ධර්මයෙන් මන්ද ප්‍රඥා කියලා කියන පුද්ගලයාට ධර්මයෙන් කවදාවත් ප්‍රයෝජනයක් නැති නිසා ඒ අය මේ ධර්මයේ තුල යෙදෙන්නේ නෑ. බණ අහන්නෙත් නෑ, බණ අහන්න එන්නෙත් නෑ, ආවට බණ අහන්නෙත් නෑ. ඒගොල්ලන්ට ධර්මයෙන් ප්‍රයෝජනයක් ඇත්තෙම නෑ. වැඩිපුර අපි එතකොට ලෝකේ දකින්නේ කොහොමයිද? වැඩිපුර දකින්නේ එහෙමයි. සමහර කෙනෙක් බණක් අහන තැනකටත් එනවා. ඇවිල්ලා බණත් එහි පැත්තකට වෙලා වෙන සාකච්ඡාවල් වල යෙදිලා ඉන්නවා. බණ ඉවර වුණාම ගෙදර ආയിട്ട് ඇවිල්ලා ආවා ගියා කියලා මූණ පෙන්නලා යන්න සූදානම් වෙනවා. නමුත් මේච්චර අවස්ථාවක් ලැබිලා ප්‍රයෝජනයක් නම් ගත්තේ නෑ. ඕන තරම් පින්කම් සිද්ධ වෙන තැන්වල අපි මේ වගේ දේවල් දකිනවා. බොහොම දුර බැහැර මිල මුදල් ගෙවාගෙන වන්දනාවට ගිහිල්ලා එනවා. නමුත් ඔළුව නමලා වැඳපු වෙලාවක් නම් කොන්ද නමලා වැඳපු වෙලාවක් නම් තිබ්බේ නෑ. ගමන ගියා, වෙහෙසුණා, මහන්සි වුණා, වියදම් කෙරුවා. වැඳලා නෑ. ඒ තරම්ම අකුසල් සහිතයි. ඒ කාරණාව සම්පූර්ණ කරන්න බැරි තරමට
අකුසල් සහිතයි. මේ වගේ කාරණා වීරවන්තයෙකුට මිසක් කම්මැලියෙකුට කවදාවත් මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා සඳහන් කරනවා. ප්‍රඥාවන්තයන්ට විතරයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. සදහැ නැති ಗುಣධර්ම හීන පුද්ගලයාට මේ ධර්මයෙන් කවදාවත් ප්‍රයෝජන නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ අපිට සඳහන් කරනවා අපි තීරණයක් ගන්න උවමනාමයි කොයි කාරණාව සඳහාද ඉක්මනින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මයට Taman හිමිකරුවෙක් වෙනවද එහෙම නැත්නම් ඒ ධර්මයට හිමිකරුවෙක් වෙන්නේ නැද්ද? ඒ නිසා අපි ඉක්මනට තීරණයක් ගන්න ඕනේ මම මේ ධර්ම රත්නයේ හිමිකරුවෙක් වෙනවද? ධර්ම රත්නයෙන් පිහිට ලබන්නේ වෙනවද? අපි පින්නතුන මතකද භාග්‍යතුන් වහන්සේක තැනක මේ සුවච කියලා වචනයක් දේශනා කරලා තියෙනවා. සක්කෝ උජූච සූජූච. එයි මේ සුවච කියලා කියන්නේ කීකරු වෙනවා. එහෙනම් අපිට ඉස්සරලාම කීකරු වෙන්න තියෙන කාටද? බුදුරජාණන් වහන්සේට. දැන් එතකොට අපි ඔක්කොටම වැටහෙනවද අච්චර දීර්ඝ සංසාරයක මහ මුහුදට වඩා කිරි බිබී ආවා මේ කාට කීකරු නොවිච්ච හින්දාද? අනාගතේ අතීතේ භාග්‍යතුන් වහන්සේට නම් අපි කීකරු වෙලාම ඒ කියන්නේ අතීතයේ මේ ජීවිතේ ගෙවිලා තියෙන්නේ මෙහෙම්මමයි. වර්තමානයේ එහෙම්මම ගෙවිලා යනවා නම් තාමත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ. යම් දෙයකට කීකරු නම් ඒකෙන් අපිට ලැබෙන්නේ ඊටාම සුව පහසු බවක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. ඒ කීකරු බව සුවච බව කොයිතරම් වටිනවද? ඒ සුවච බව නිසා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? නිතිකුම්බ ගස්. නිතිකුම්බ ගහ ගාවට ගිහිල්ලා ඒ නිතිකුම්බ වැල හිමීට ඇල්ලුවොත් නිතිකුම්බ කොළ නිදියන්නේ නැහැ. හිමීට ඇල්ලුවොත් ඒ කොළ නිදියන්න දෙන්නේ නැතුව අල්ලන්න පුළුවන්. හැබැයි ගියපු ගාම මිටමොළ වල ඇල්ලුවොත් කොළ නිදියන එකට වඩා අපිට යන කඩු ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච පුජ්‍යලයට නම් දුකක් ඇත්තෙම නැහැ. හැබැයි අකීකරු වෙච්ච පුජ්‍යලයට අර නිතිකුම්බ ගහ මිටමොළ වල ඇල්ලුවා වගේ සංසාරේ අනන්ත කටුක දුක් වලටම මුහුණ දෙන්න සිද්ධ වෙනවමයි. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වීමෙන් ਸਰවඥතා ඥාණයෙන් මහා කරුණා සමාපත්තියෙන් බලලා සත්වයා සසරින් එතර වෙනවා දැක්කා නම් ඒ පිරිස අතර තමනුත් එකතු වෙලාද නැද්ද කියන තීරණය තමන් ගන්න ඕනේ. ਸਰවඥතා ඥාණයෙන් බලලා මේ සත්වයා සංසාරයෙන් එතර වෙනවා මේ බුද්ධාන්තරය කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කනම් ආන් ඒ දැකපු පුජ්‍යලයන් අතර මම ඉන්නවද? තමන්ගෙන් අහලා බලන්න මම එතන ඉන්නවද? ඉන්නවා කියලාවත් හිතෙනවා නම් මං කීකරු වෙනවා කියලා හිතෙනවා නම් ඒත් අප්‍රමාණ ප්‍රීතියක් උපදිනවා බුදුරජාණන් වහන්සේගේ ඒ දීප්තිමත් නේත්‍ර යුද්ධමේ මම දැක්කාමයි කියලා. ඒ ਸਰවඥතා ඥාණයට මම අසුවෙච්ච පුජ්‍යලයක්මයි කියලා ප්‍රීතියක් උපදිනවා. ආන් මේ ප්‍රීතිය නිසා භාග්‍යතුන් වහන්සේට අකීකරු වෙන්න හිතෙන්නෙම නැහැ. ඒ හින්දා තමන්ගෙන් අහලා බලන්න මමත් මේ මහා කරුණා ඥාණයට දැක්ක කෙනෙක් වද්දෝ කියලා හිතලා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ කාරණාව තමන්ම තේරුම් ගත යුතුයි. මොනතරම් කල් සසර දුක් විඳත් අනාගතයට ඒ දුක විඳින්න අනුන් නිසා නෙවෙයි තමන් නිසාමයි අවස්ථාව හදලා තියෙන්නේ. අපි මේ සංසාරේ දුක් විඳින්න අච්චර ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් හින්දා නෙමෙයි. මේ එන්නේ මම හින්දාමයි. මගේ වැරදි හින්දාමයි, මගේ අඩුපාඩු හින්දාමයි. වෙන කාටවත් බෑ. ඇවිල්ලා මගේ අඟට පව් පුරවන්න නම් කාටවත් බෑ. මම නෙමෙයි මොන ක්‍රමයකින්වත් මගේ අඟට පව් දාන්න යාලට බෑ. එහෙනම් මේ සංසාරේ මෙච්චර ඈත යන්න මේ පාර කවුද කපලා තියෙන්නේ? මම්මයි. ඒ හින්දා දඬුවම් කරගන්නවා නම් දඬුවම් කරගත යුත්තේ මමමයි. ඒ හින්දා ඇතැම් අය දඬුවම් කරගත්තා. සමහර අය ඇඳුම් නැතුව හිටියා. සමහර අය රත් වෙච්ච ගල් උඩ ගිහිල්ලා ඇඳුම් ගලවලා දාලා නිදාගත්තා. යටින් ගල රත් වෙලා යටිනුත් පිච්චෙනවා උඩිනුත් පිච්චෙනවා. මේ තමන්ට දඬුවම් කරගන්නවා. හැබැයි එහෙම ක්‍රම වලින් සංසාරයෙන් ඈතර යන්න බෑ. ඒවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මිත්‍යා දෘෂ්ටි කියලා. ඊට වඩා හොඳට මේ ගමන යන්න පුළුවන් ක්‍රමයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සැප විඳින්මින් ඉස්සරහට යන්න පුළුවන් ගමන. ආන් ඒ ගමන
අරට වඩා බොහොම පහසුයි. අර ගමන ඊටාම කටුකයි. නමුත් මිදෙන්නෙත් නෑ. මේ ගමන ඊතරම් කටුක නෑ. Tamanට පුළුවන් හරි සතුටින් වීරිය වඩන්න. ඒ පුජ්‍යලයා දවසින් දවස සතුටටපත් වෙනවා මිසක් නොසතුටටපත් වෙන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නෑ. ඒ නිසා අකුසල් කරපු කෙනෙක් ඉපදෙමින් අකුසල්ම කරනවා නම් ඒ පුජ්‍යලයාට භුක්ති විඳින්න වෙන්නේ අකුසලයෙන්ම තමයි භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. Taman කුසල් ඉපදෙව්වා නම් එයාට තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා කියලා අපි සඳහන් කළා. අකුසල් කරපු පුජ්‍යලයාට තෝරගන්න පාරක් නැහැ. නමුත් කුසල් කරපු පුජ්‍යලයාට තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. සංසාරයේ සැප විඳින්මින් විතරක් ඉන්නවද? එහෙම නැත්නම් මේ කුසලයේ පාවිච්චි කරලා සසරින් එතර වෙනවද? මේ තමයි කුසල් කරපු පුජ්‍යලයාට තෝරගන්න තියෙන පාරවල් දෙක. සසර සැප විඳින්මින් විතරක් ඉන්නවද? එහෙම නැත්නම් මේ කුසල් පාවිච්චි කරලා සංසාරයෙන් එතර යනවද කියන කාරණාව. අන්න ඒ නිසා ඊ타ත්ම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඊ타ත්ම උනන්දුවෙන් ධර්මයේ තේරුම් ගත යුතුයි. ඊ타ත්ම උනන්දුවෙන් දස පුණ්‍ය ක්‍රියා සිද්ධ කරගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඊ타ත්ම උනන්දුවෙන් භාවනා කටයුතු ප්‍රගුණ කරලා තමන්ගේ විමුක්තිය තමන් විසින්ම සකසා ගත යුතුයි කියන කාරණාව මනාව පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ ආසා දැනගෙන නිරන්තරයෙන් එහි නිරත වී යුතුයි. තමන්ට කාරණාව හොයාගන්න තේරුම් ගන්න අමාරු නම් කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ කාරණාව අහලා දැනගෙන ඒ කාරණාවේ යෙදිය යුතුයි කියලා සඳහන් කරනවා. වෙනතුනි මේ නිසා මේ සංඥාව සහ වේදනාව කියන ධර්මතාවය සිතත් එක්ක බැඳිලායි තියෙන්නේ. සිත නැති වෙලාවට සංඥාවක් නැහැ කියලා සඳහන් කරනවා. සංඥා වේදනා හැම වෙලාවෙම හිතත් එක්ක බැඳිලායි තියෙන්නේ. යම් තැනක හිත නැත්තම් එතන සංඥා කියන ධර්මතාවයක් නැහැ. වේදනාවක් නැහැ. ඒ නිසා කියනවා චිත්ත පටිබද්ධා කියලා. ඒ නිසාම කියනවා චිත්ත සංකාර කියලා. අපි මුලින් සඳහන් කරුවා මේ කාරණාව. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ කරුණෙන් දැනගත යුතු දේ නම් ඒ දේ තමයි මේ පද හතරම. කොයි පද හතරද? පීති සුඛ චිත්ත සංකාර පස්සම් බයං චිත්ත සංඛාරං කියන මේ පද හතරේදීම මේ වේදනාව මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ මෙම ආනාපාන කර්මස්ථානයේ දේශනා කරලා තියෙන බව. මේ කර්මස්ථානයේ දේශනා කරලා තියෙන්නේ වේදනාව මුල් කරගෙනමයි. ආනාපාන සති කර්මස්ථානයේ වේදනාව මුල් කරගෙනම දේශනා කරලා තියෙනවා. පින්නතුනි මේ කාරණාවේදී සඳහන් කරනවා සංඥා වේදනාදී ධර්මතාවයන් උපලක්ෂණ මාත්‍රය නිසාම වෙන වෙනම සඳහන් කරලා තියෙනවා කියලා. සංඥා වේදනාදී ධර්මතාවයන් උපලක්ෂණ මාත්‍රය නිසාම වෙන වෙනම දේශනා කරලා තියෙනවා. ඊළඟට අපි මුලින් සඳහන් කරපු කාරණාව වේදනාව මුල් කරගෙනම භාග්‍යතුන් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ දේශනා කළ බව සඳහන් කරමින් උපලක්ෂණ මාත්‍රයකින්ම සංඥා වේදනාදී කරුණු දැනගත යුතුයි කියලා සඳහන් කළේ මේ අනිත් චෛතසිකයන් අතර වේදනාව වැඩියෙන්ම දැනෙනවා කියලා සඳහන් කරනවා. උපලක්ෂණ මාත්‍රයෙන්ම කියලා කියන්නේ හාත්පසින්ම අවබෝධ කරගන්න. මොකද මේ වේදනාව වැඩියෙන්ම දැනෙනවා. සැප සහ දුක මේ වේදනාවල් ඕනෑම කෙනෙක් තුල හොඳින්ම දැනෙනවා. සැපයත් හොඳට දැනෙනවා. දුකත් හොඳට දැනෙනවා. සැප වේදනාවත් දුක් වේදනාවත් හොඳටම දැනෙනවා. නමුත් මේ උපේක්ඛා වේදනා කියලා කියන්නේ අදුක්ඛම සුඛ උපේක්ඛා වේදනාව. මේක දැනෙන්නේ නැහැ. සැපත් දැනෙනවා දුකත් දැනෙනවා මේක දැනෙන්නේ නැහැ. නමුත් ඒක අපිට නැද්ද? තියෙනවා. ආන් ඒක හොඳට අවබෝධ කරගන්න හොඳ ප්‍රඥාවක් ඕනේ කියලා සඳහන් කරනවා මේ උපේක්ඛා වේදනාව හොඳට දැනගන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ චිත්ත සංකාර කියන කාරණාවට සංඥා සංපයුක්ත වේදනා සංඥාව මනාකොට යෙදුන වේදනාව කියලා සඳහන් කරලා තියෙනවා. සංඥා සංපයුක්ත වේදනා. ඊළඟට සඳහන් කරනවා සංකාර කියන පදය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා ආයේ කාරණා තුනකින් පැහැදිලි කරලා තියෙනවා. මේ පද තුනකින් විස්තර කරනවා කුසල් සහ අකුසල් සම්බන්ධයෙන්. ඒ කොහොමද?
සබ්බේ සංඛාරා අනිච්චා කියන කාරණාවේදී හේතුවකින් හෝ ප්‍රත්‍යයකින් හෝ සංඛාර කියලා කියන හේතුවකින් හෝ ප්‍රත්‍යයකින් හෝ හටගන්න දෙයට සංඛාර කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතිනේ සංඛාර කියන වචනේට තේරුම් දෙකක් තියෙනවා කියලා. මේ සංඛාර කියන තනි වචනේට තේරුම් දෙකක් තියෙනවා කියලා. සබ්බේ සංඛාරා අනිච්චා. එහෙම සඳහන් කරාම සඳහන් කරනවා එහෙම කියනකොට හේතුවකින් ප්‍රත්‍යයකින් හටගන්න අර්ථයයි. හේතුවකින් ප්‍රත්‍යයකින් හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍යයි මේ ලෝකේ. හේතුන් ප්‍රත්‍යයෙන් හටගන්න අර්ථය. ඊළඟට සඳහන් කරනවා නිවන අනිත්‍ය නෑ. හේතුන් ප්‍රත්‍යයෙන් හටගත් අනික් සියල්ලම අනිත්‍යයි නිවන හැර. ඊළඟට කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. දැන් ආයත් සංකාරනේ. අතනත් කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා. දැන් මෙතනත් තියෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. මේ කියන තුනේදීම මේ පදේ යෙදෙනවා. මොන පදේද? සංඛාර කියන පදය. ඊළඟට සඳහන් කරනවා මෙහි කාය සංකාරෝ කියන වචනය විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදල්ල සූත්‍රයේ. චූල වේදල්ල කියන සූත්‍රයේ පැහැදිලි කරනවා මේ කාය සංකාරය. දැන් ආපහු ඉස්සලා බහුවේදීය සූත්‍රය ගැනත් අපි සඳහන් කළා. දැන් මෙතන චූල වේදල්ල සූත්‍රයේ කාරණාවකුත් සඳහන් කරනවා. මේක නම් හරි ලස්සන ධර්ම කාරණාවක්, හරි විචිත්‍රයි වගේම ඒක අපිට හොඳට ඇඟට දැනෙයි. කොහොමද ඒ දැනෙන්නේ කියලා ඔබට හැඟෙයි මේ කාරණාව අහනකොට. මේ සූත්‍රයේදී ධම්ම දින්නා කියන මහා රහත් තෙරණින් වහන්සේ තමන්ගේ ගිහි කාලයේ ස්වාමියා වූ විශාක උපාසකතුමාටයි මේ පිළිතුර දෙන්නේ. මම එකයි කිව්ව හොඳට දැනෙයි කියලා. ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේ මේ උත්තර ටික දෙන්නේ කාටද? ගිහි කාලේ තමන්ගේ ස්වාමියාට. විශාක උපාසකතුමාටයි මේ උත්තර දෙන්නේ. තමන්ගේ බිරිඳ රහත් වෙලා. ස්වාමියා ඇවිල්ලා උන්වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්නේ. එතකොට තමන්ගේ කලින් බිරිඳ උන්වහන්සේටයි මේ උත්තර දෙන්නේ. මම කිව්වේ ඒක හොඳට දැනෙයි එතකොට කියලා. එතන අහනවා ආස්වාස ප්‍රාස්වාස කාය සංකාර වශයෙන් විස්තර කරනවා. මේ ආස්වාසය සහ ප්‍රාස්වාසයේ කාය සංස්කාරය. කයෙන් දැනගන්න දෙයක් තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයයි. එතකොට විතක්ක ਵਿਚාර කියන සංඛාර දෙක වචී සංඛාරයක් හැටියටත් සංඥාවත් වේදනාවත් චිත්ත සංඛාරයක් හැටියටත් හඳුන්වලා දෙනවා. මොන සංඛාර කියන වචනේ ඒ විදිහට විස්තර වෙන හැටි. විශාක උපාසකතුමා එතනදී ප්‍රශ්නයක් අහනවා කෙසේනම් ආස්වාස ප්‍රාස්වාස කාය සංඛාරයක් හැටියට හඳුන්වනවද? එතකොට මේ කවුද මේ සඳහන් කරන්නේ? විතක්ක ਵਿਚාර කියන දෙක. විතක්ක ਵਿਚාර කියන සංඛාර දෙක වචී සංඛාර හැටියටත් සංඥා වේදනා කියන කාරණා දෙක චිත්ත සංඛාර හැටියටත් ආස්වාස ප්‍රාස්වාස කියන දෙක කාය සංඛාර හැටියටත් තමන්ගේ පෙර ස්වාමි පුරුෂයාණන්ට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේයි මේ කරුණු පැහැදිලි කරලා දෙන්නේ. එතකොට විශාක උපාසකතුමා එතුමියගෙන් අහනවා ප්‍රශ්නයක් හැටියට කෙසේනම් ආස්වාස ප්‍රාස්වාස කාය සංස්කාර හැටියට හඳුන්වනවද? උන්වහන්සේ එතනදී දේශනා කරලා තියෙනවා කුමක් නිසා එහෙම හඳුන්වනවද කියලා අහපුවාම අස්සාස පස්සාසාකෝ ආවුසෝ විශාක. අස්සාස පස්සාසාකෝ ආවුසෝ විශාක. ආයුෂ්මත් වූ විශාක. කායිකා ඒතේ ධම්මා කායපටිබද්ධා. මේ ආස්වාස ප්‍රාස්වාස කියන එක මේ කය හා සම්බන්ධයි. හාත්පසින්ම කයට බැඳිලා තියෙන්නේ. බඹලෝදී ලැබෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස දෙක කයට සම්බන්ධයි. හාත්පසින්ම කය හා බැඳිලායි තියෙන්නේ. බඹලෝදී ලැබෙන්නේ නැහැ. කාම ලෝකවලදී විතරක් ලැබෙනවා. අන්න ඒ හේතුව නිසා මේ ආස්වාස ප්‍රාස්වාස කය සම්බන්ධයෙන් බැඳිලා නිසා ඒකට කියනවා කාය සංඛාර කියලා. ඒ කයත් එක්ක බැඳිලා හින්දා. එතකොට මෙතන තව අලුත් වචනයක් කියවා. මම හිතනවා බොහෝ දෙනා මේ කාරණාව දන්නවා. බඹලවදී ලැබෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස කියන මේ කාරණාව බඹලවදී ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ හුස්ම ගන්නෙ නැද්ද? බ්‍රහ්ම ලෝකේ හුස්ම ගන්නෙ
බ්‍රහ්ම ලෝකේ හුස්ම ගන්නෙ නැහැ. ඒක අපිට නම් පුදුමයි වගේ හිතෙනවා. දිව්‍ය ලෝකේ නම් මේ ඉන්ද්‍රියන් 6ම තියෙනවා. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ 3යි. හරි පුදුමයි වගේ එතකොට. හුස්ම ගන්නෙ නැහැ කියහම. ඒ නිසා සඳහන් කරනවා බඹලෝදී පසාද රූප වලින් ලැබෙන්නේ ඇහැයි කනයි මනසයි විතරයි කියලා. නහයයි දිවයි කයයි බ්‍රහ්ම ලෝකේ නැහැ. ඇහැයි කනයි මනසයි තියෙනවා. ඇහැ මොකටද බ්‍රහ්මයන්ට? ඇහැ තියෙන්නේ ආර්යයන් වහන්සේලා දකින්න. කන හම්බුනේ ඒගොල්ලන්ට වෙන මොනව කරන්නද? බණ අහන්න. අපිට වගේ මේ වෙන මොකවත් අහන්න නෙමෙයි කන හම්බ වෙලා තියෙන්නේ බණ අහන්න. ඊළඟට මේ සිත තියෙනවා තේරුම් ගන්න. එහෙම නැත්නම් මේකට අපි තව කියනවා මේ සිත උපදින තැන අපි හදේවත් රූපය කියන කාරණාව නැත්නම් මනස කියන එක තියෙනවා මේක තේරුම් ගන්න. කොච්චරයි බඹලෝ තියෙන ඉන්ද්‍රියන් ටික. වෙන මොකවත් නැහැ. නහයෙන් පින් කරන්න පුළුවන්ද? නහයෙන් පින් කරන්න බෑ. ඒ හින්දා බ්‍රහ්මයන්ට නහය ඕනේ නැහැ. ඉතින් එහෙනම් අපිටත් නහයෙන් පින් කරන්න බෑ. හැබැයි අපි නහය හින්දා පව් කරනවා. අපේට හිතෙන්නේ නැද නහය හින්දා පව් කරනවා කියලා. ඇයි දැන් මේ වාඩි වෙලා ඉන්න මේ ශාලාව ඇතුලේ දරන්න බැරි දුර්ගන්ධයක් එන්න පටන් ගත්තොත් එකපාරක් නම් ඉවසයි දෙපාරක් නම් ඉවසයි ඊළඟට අපිට කේන්තියක් නැද්ද? ඒක උපේක්ෂාවෙන් විඳගන්න බෑ. දරන්නම බැරි හින්දා සමහරලාට අපි හැරිලත් බලනවා කොහෙන්ද ඒ දුර්ගන්ධය එන්නේ කියලා. ඒ හැරිලා බලන්නේ ද්වේෂයක් ඇවිල්ලා. නහය නොතිබ්බා නම් ওই දුර්ගන්ධය දැනෙන්නේ නැහැ. සමහර ගන්ධයන්ට අපි ඇලුනා. අපි කියනවා හරි මිහිරි සුවඳයි අපි ඒකට ඇලුනා. ඇලිච්ච නිසා එතනත් අකුසල් රැස් කරගත්තා. ඇලීමෙනුත් අකුසල් රැස් වුණා, ගැටීමෙනුත් අකුසල් රැස් වුණා. එහෙනම් නහයෙන් උනේ ওই දෙක විතරයි. ඕක හරියට මිශ්‍ර කරලා අරගෙන මේ උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන් නම් විතරක් නහයෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නහයෙන් පව් සිද්ධ වෙනවා. එතකොට දිවෙන් පින් කරන්න පුළුවන් වෙයිද? දිවෙන් පින් කරන්න පුළුවන් වුණෙත් නැති හින්දා අපි මුලින් සඳහන් කළා මේ ආහාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ කාරණාව සඳහන් කළා jigacchā paramārogā කියලා. මොකද මේ jigacchā paramārogā? ආර්ය උතුමන් දකින්න ඕන නිසා බ්‍රහ්මයන්ට ඇස් ඕන වුණා. ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහන්න ඕන නිසා බ්‍රහ්මයන්ට කන ඕන වුණා. ඊට අමතරව බ්‍රහ්මයන්ට හදේවත් රූපේ නැත්තම් මනස විතරක් තිබුණා. ඒ ධර්මයේ මනාව අවබෝධ කරලා තේරුම් ගන්න. අනික් ඉන්ද්‍රියන් එකකින්වත් පින් කරන්න බැරි හින්දා එහෙනම් ආස්වාස ප්‍රාස්වාස භාවනාවකුත් බ්‍රහ්ම ලෝකේ නම් එතකොට ආනාපාන සතිය බ්‍රහ්ම ලෝකේ නෑ. ඉතින් නැහසයක් නෑනේ මේක නහය මුල් කරගෙන ආස්වාස ප්‍රාස්වාස මුල් කරගෙන කරන භාවනාවක්. ඒක බඹලව නෑ. කල්ප ගණන් අවශ්‍ය තිබුණට මේ ඉන්ද්‍රියන් තුනෙන් තමයි ප්‍රසාද රූප තුනෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ඒගොල්ලන්ට ආහාර ඕනෙත් නෑ කියලා. මොකද මේ ආහාර ඕනේ නැහැ කියලා කිව්වේ ආහාරය කියලා කිව්වේ ලෙඩක්. ආහාරය ලෙඩක් නෙමෙයි බඩගිනි ලෙඩක්. ආහාරය ඕන වෙන්නේ මේ ලෙඩේ තියෙන හින්දා. අපිට උණ ගැනිලා බෙහෙත් වේලක් දෙකක් තුනක් පාවිච්චි කරනකොට උණ සනීප වෙනවා. නමුත් උදේට කෑවා කියලා බඩගින්න සනීප වුන්නේ නැහැ. දවල්ටත් කන්න ඕනේ. රැයටත් කන්න ඕනේ. ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකොට වයස කොච්චරද? මේ වෙනකොට වේල් කීයක් කාලා ඇද්ද? අවුරුදු 20ක් නම් ඉපදිලා කෑම වේල් කීයද දවසකට 3 ගානේ කෑවනම් 21600ක්. ඉතින් එහෙනම් බේත් වේල් 21600ක් බීවා දවසකට ඒ 3 වේලක් කාලා ඊට වඩා කෑවනම් ඊට එහා කෝ සනීප වෙලා මරණකම් සනීප වෙයිද? මරණකම් සනීප වෙන්නේ නැහැ. මරණාසන්න කෙනෙක් සමහර ලාවට ඇල්ලතර ටිකක් හරි ඉල්ලනවා. සනීප නෑ මේක පුදුම ලෙඩක්. භාග්‍යතුන් වහන්සේ නිසා දේශනා කළා මේ jigacchā paramārogā කියලා දේශනා කළේ ලෝකේ තියෙන ලොකුම වේදනාව ලොකුම රෝගය බඩගින්න. හොඳ වෙන්නේ නැති රෝගයක්. නමුත් බ්‍රහ්මයන්ට ඒක නෑ. හොඳට කල්පනා කරලා බැලුවොත් අපි ටිකක් ප්‍රඥාව මෙහෙवला මේ තරම් පව් කරලා තියෙන්නේ වැඩියෙන්ම මේ රෝගෙට බේත් හොයන්න. මේ සොරකම් කෙරුවේ එකට. මිනිස්සු මංකොල්ල කෑවේ එකට. මිනිස්සු මිනි මැරුවේ එකට.
කොච්චර දේවල් කෙරුවද මොන තරම් ඝාතන මොන තරම් අපරාධ කෙරුවද මේ අන්තිම කොතනද ප්‍රතිඵලය? හොඳට කාලා ජීවත් වෙන්න. ඉතින් එතකොට මේ රෝගේ එසේ මෙසේ රෝගයක්ද මේක? එතකොට පිළිකාවක් වාගේ රෝගයක් දරුණුද? නෑ ලෝකේ තියෙන දරුණුම රෝගය තමයි බඩගින්න. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංසාර රෝගෙට බෙහෙත් හොයන්න. මේ පව් නිසා නැවත ගැබක උපදින්න අපි පාර හැදුවා. හදලා නැවත උපාදානස්කන්ධේ හම්බ වුණා. දැන් මේ උපාදානස්කන්ධේ හම්බ වෙලා එතකොට උපාදානස්කන්ධයට දැන් ලෙඩ හැදෙනවා. මේකට හැදෙන ලෙඩ සුවපත් කරගන්න අපි ඊට පස්සේ තව කොච්චර දුක් විඳිනවද? එතකොට මේක අපි හරියට කල්පනා කරුවා නම් මේක උපදින එක නැති කරුවා නම් මේ උපාදානස්කන්ධයම නැති කරුවා නම් ආයෙත් හැදෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ ඔක්කොම අතර තියෙන සංසාර රෝගය. සසර උපදින එක. ඕකට බෙහෙත් කරන්න වෑයම් කරනවා නම්. හැබැයි ඉතින් අපි අනික් හැම ලෙඩකටම බෙහෙත් කරන්න වෑයම් කරනවා. මේකට බෙහෙත් කරගන්න වෑයම් කරනවා බොහොම අඩු බවක් පේනවා. ඒ හින්දා අවශ්‍ය නම් කරනවා නම් මේකට බෙහෙත් ටිකක් කරන්න උත්සාහ කරමු. එහෙනම් මේ බඩගින්න කියන එකත් බඹලව නෑ. හුස්ම ගන්නෙත් නෑ. කයකුත් නෑ. මේ කතා කරන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන. අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන නෙමෙයි. ඒකයි සඳහන් කළේ බඹලවදී ලැබෙන්නේ නෑ කියලා. මේ සංඛාර, කාය සංඛාර බඹලවදී හම්බ වෙන්නේ නෑ. ඊළඟට පැහැදිලි කරනවා ඒ කාරණාවේදී වචනය කියන්නේ නැත්නම් වචනයක් කියන්නේ කලින් විතක්ක කොට විමසලා තමන්ගේ හැඟීමට සුදුසු වචනේ හොයලා තමයි ඒ ප්‍රකාශ කරන්න කියලා. අපි වචන පාවිච්චි කරනවා බොහොම වේගෙන් වචන පාවිච්චි වෙනවනේ කෙනෙකුගේ. යම් කාරණාවක් හොඳට දන්නවා නම් ඒක විස්තර කරගෙන යන්න වේගෙන් වචන පාවිච්චි කරනවා. නමුත් මේ වචන පාවිච්චි කරන වේගෙන් මගේ වචන නිකම්ම එළියට එනවද? නෑ, අරමුණ දිහා බල විතර්ක කරනවා මොකද්ද කියන්නේ කියලා. බාන්නේ සිටිවිලි වල වේගي කොයි තරම්ද කියලා. එක වචනයක් ඉවරනකොට තව වචනයක් එනවා. නමුත් විතක්ක කරලා තීරණය කරනවා මේ කාරණාව සම්බන්ධයෙන් මේ වචනේ මෙතෙන්ට එළියට යන්න ඕනේ කියලා. විතක්ක කර තමයි හැම වචනයක්ම එළියට එන්නේ. ඒකට කොයි තරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවද? ඒ තරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි වචනයක් කියන්නේ කලින් විතක්ක කොට විමසලා තමන්ගේ හැඟීමට සුදුසු වචන හොයලා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර කියන දහම් දෙක වචී සංස්කාර හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි එදිනෙදා කරන කාරණාම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන අසිරිය මේ ගැනම කල්පනා කරන්න ගියොත් අපිට ඒකත් සමාධියකට හේතු වෙනවා. කොයිතරම් අපූර්වද මේ එකම පුද්ගලයා එකම දේ දිහා බලාගෙන ඒකම වර්ණනා කරනවා. මම වර්ණනා කරන එක වචනයක්වත් පාවිච්චි නොකර ඔහුත් ඒකම ඒ දේම වර්ණනා කරනවා. හැබැයි මං කියපු එක වචනයක්වත් ඔහු කිව්වේ නෑ. එහෙනම් තමන්ගේ මනසට නැගෙන හැඟීම මේ වචනයේට මේ කාරණාවට මේ වචනයෙන් වර්ණනාවක් කළොත් ගැලපෙනවා. එක එක්කෙනාට වැටුණ හැටියට ඒක හොයලා විතක්ක කරලා සුදුසුයි කියලා හිතලා එළියට දානවා. ඒ නිසා ඒවට කිව්වා විතක්ක ਵਿਚාර කියන ගහම් දෙකම මුල් කරගත්ත නිසා වචී සංස්කාර කියලා. ඊළඟට පින්නතේ සංඥාවත් වේදනාවත් සිතත් සමග හැම පැත්තෙම බැඳිලා තියෙන නිසා ඒවට කියලා කිව්වා චිත්ත සංකාර කියලා. තුන්වෙනි චතුස්කයේ මේ කාරණා සඳහන් කරන්නේ චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති කියන පදයෙන් මුලින්ම සඳහන් කරනවා සිත හාත්පසින්ම දැනගනිමින් ආස්වාස කරමි කියලා ඉක්මනවා කියලා. මේ හිත හාත්පසින්ම දැනගනිමින්. ඊළඟට පින්නතුනි මෙතනදී ධානා මට්ටම් වලට ඇවිල්ලා තියෙන පුද්ගලයෙක් නිසා ඒ ධානා මට්ටම් වලට ඇවිල්ලා තියෙන පුද්ගලයෙක් නිසා කියලා කිව්වේ. අපි මුලින්ම සඳහන් කළා ප්‍රථම චතුස්කයේදීම ප්‍රථම ධානා මට්ටමට එනකම් එන්න පුළුවන් කියලා. ඊළඟට පැහැදිලි කළා මේ කරුණු සාකච්ඡා කරගෙන යන්නේ මේ මට්ටමට අදාළ සම්බන්ධ පුද්ගලයෙක් ගැන හිතමින් කියලා. මේ ධානාසිත තමයි මේ දැනෙන්නේ ඒ ධානාසිත. ඒ නිසා පින්නතුනි ඒ කාරණාවේදී මේ ධානාසිත ධාන හතර කොයි එකේ හෝ වෙන්න පුළුවන්. මේ ධානාසිතේදී මේ ආකාර හතර නැත්තම් මේ කාරණාව මේ
ධාන හතරෙන් කෝකේ හරි යෙදෙන්න පුළුවන්. සබ්බ කාය පටිසංවේදී පස්සම් බයං කාය සංඛාරං කියන අවස්ථාවට එද්දී මුලින්ම උපචාර මට්ටම් වලටයි එන්නේ කියලා සඳහන් කරනවා. නමුත් සඳහන් කරනවා තව දියුණු වෙද්දී ඒ අවස්ථා හතරේදීම ධාන මට්ටම් වලට යනවා කියලා. මේ අවස්ථා හතරේදීම ධාන මට්ටම් වලට යන්න පුළුවන් මේ හිත දියුණු වෙන්න පටන් ගත්තට පස්සේ. එහෙමනම් අඩුමතර මේ ප්‍රථම ධානයටවත් එන්න ඕන කියලා සඳහන් කරනවා මේ ප්‍රථම චතුස්කය දිනු කරගන්න කෙනා. එතෙන්ට එන්න අවශ්‍ය සියලුම කාරණා ප්‍රථම චතුස්කයේදී සාකච්ඡා කරලා තියෙනවා. සඳහන් කරනවා ඒක විශේෂයෙන් ශුෂ්ක විදර්ශකයා හැර කියලා. ඊළඟට පින්නතුනි මේ ශුෂ්ක විදර්ශනාව කියන මහා සතිපට්ඨාන සූත්‍රයේදී ප්‍රථම චතුස්කය විතරයි සඳහන් කරලා තියෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ කාය අනුපස්සනාව හේවත් ප්‍රථම චතුස්කය විතරයි. මහා සතිපට්ඨානෙ සඳහන් කරන්නේ. නමුත් අපි මේක සාකච්ඡා කරනකොට දැන් චතුස්ක හතරක් පිළිබඳව කතා කරගෙන යනවා. සඳහන් කරනවා 2 3 4 කියන චතුස්ක තුනම මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ නැහැ කියලා. එතකොට මහා සතිපට්ඨාන දේශනාවේ මේ කාරණා හතර නැත්තම් තුන නැත්තම් ඒ කාරණා තුන කොහෙද පැහැදිලි කරන්නේ? භාග්‍යතුන් වහන්සේ තව තැනක මේක තව තැනක දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රයේ නෑ, තව තැනක තියෙනවා. සඳහන් කරනවා මහා ආනාපාන සති සූත්‍රයේ මේක පැහැදිලි කරලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරලා නෑ. මහා ආනාපාන සති සූත්‍රයේදී ඒක පැහැදිලි කරලා තියෙනවා විතරක් නෙමෙයි මහා ගිරිමානන්ද සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරනවා. ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේත් මේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. මේ චතුස්ක හතරම තියෙනවා පියවර 16ක්. චතුස්ක හතරේම පියවර 16ක් තියෙනවා. ඒකට මේ සමත යානික විපස්සනා කියලායි කියන්නේ. චතුස්ක හතරේම තියෙන මේ පියවර 16ට කියන්නේ සමත යානික විපස්සනා කියලා. ඊළඟට මෙතන ක්‍රම හතරක් තියෙනවා කියලා අපි සඳහන් කළා. විපස්සනා යානික සමත. එක ක්‍රමයක් තමයි විපස්සනා යානික සමත. අනික් කාරණාව තමයි සමත යානික විපස්සනා. විපස්සනා යානික සමත, සමත යානික විපස්සනා. ඊළඟ සඳහන් කරනවා යුගනද්ද. තව භාවනා ක්‍රමයක්. යුගනද්ද. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තව භාවනා ක්‍රමයක් යුගනද්ද. තවත් ක්‍රමයක් තියෙනවා ධම්මද්දජ. තවත් භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රම මේ චතුස්ක හතරේ මේ කාරණා 16කට බෙදලා තියෙනවා. ඒ කාරණා 16 යටතේ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපිට හම්බෙච්ච අලුත් වචන දෙයක් යුගනද්ද සහ ධම්මද්දජ. මේ චතුස්ක හතර හරියටම සාකච්ඡා කරලා සම්පූර්ණ කරනකොට මේ භාවනා ක්‍රම සියල්ලම සාකච්ඡා වෙන්න ඕනේ. එහෙම කොට තමයි අපිට මනාව අවබෝධයක් ඒ සම්බන්ධයෙන් ලැබෙන්නේ. එහෙනම් මේ සියල්ල හරියටම ਸਰව ප්‍රකාරයෙන්ම සම්පූර්ණ කරලා සාකච්ඡා කරගන්න. ඒ ක්‍රමයේ ජීවිතයට හරියටම බද්ධ කරගන්න. දැන් අපි මේ සාකච්ඡා කරගෙන එන කරුණු අපි ආයෙ ශ්‍රවණය කරමින් විමසා මේ කාරණාව පිළිබඳව හසල දැනුමක් ඇති පුජ්‍යලිය බවට අපිපත් වෙන්න ඕනේ. කොයි වචනේ කොයි පැත්තෙන් ආවත් ඒ කාරණාව මෙතනයි තිබුණේ මෙහෙමයි තියෙන්නේ මේකයි මේකේ හේතුව කියන කාරණාව ආයෙ වැටහෙන්න පටන් ගන්න ඕනේ. ඒක මනාව ශ්‍රවණය කරලා පුරුදු කරලා තියෙන කෙනාට ප්‍රගුණ කරලා තියෙන කෙනාට කොයි පැත්තෙන් ඇහුවත් කොයි පැත්තෙන් හිතුණත් ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කාරණාව සම්බන්ධයෙන් එතකොට ඒ පුජ්‍යලයා මන සම්පූර්ණ පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ කාරණාව වෙනුවෙන් සම්පූර්ණ පුජ්‍යලයක්. ඒ නිසා මේ භාවනා ක්‍රමයේ වඩන්න යනකොට යම් ආකාරයක ප්‍රශ්නයක් Tamanගේ හිතට නැගෙනවා නම් ඒ හැම ප්‍රශ්නයක්ම Taman තුලින්ම විසඳෙන ආකාර භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මෙහෙම වුණොත් කොහොමද? ඒ කාරණාව අපි අහලා සාකච්ඡා කරලා තියෙන නිසා මෙහෙම වුණොත් මම මෙහෙම කරනවා කියන කාරණාව නිතරම Tamanට වැටහෙන්න පටන් ගන්නවා. අනේ ඒ නිසා මේ සූත්‍ර අපි සාකච්ඡා කරපු මේ දේශනා නැවත හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. ආපහු ශ්‍රවණය කළා මුල් හරිය ආය අමතක වෙන්න දෙයක් නැතුව ඒ හරියත් අරගෙන මෙතෙන්ට එනවා නම් අපිට ඒක ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. නැත්තම් විවේක තියෙන අවස්ථාවක නැවත ඒ කරුණු මනාව ශ්‍රවණය කරමින් ධාරණය කරගනිමින් කටයුතු කරනවා නම් හරි වටිනවා.
ඒ නිසා ඒ කාරණාවත් සිහිපත් කරගෙන මේ අලුත් භාවනා වචන දෙකක් බොහෝ දෙනාට නම් ඒක අලුත් නැහැ. සමහර අයට අලුත්. ඒ කාරණා දෙකක් සාකච්ඡා කරමින් අපි ඉදිරි දේශනාව සිද්ධ කරමු. අදට ධර්ම දේශනාවල තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. එතකොට දේශනාව මෙතනින් නිමා කළාට මේ අවස්ථාවේ කාරණා කීපයක් සිහිපත් කරන්න කල්පනා කළා. මේ දේශනා මාලාව තුළ මේ වචන වලින් සමහරලාට සිද්ධ වුණා නම් යම් වරදක් භාග්‍යතුන් වහන්සේට සහ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයට නිසා අනන්ත වාරයක් සද්ධර්මයෙන් සමාව ඉල්ලමින් සිදුවෙච්ච වැරදි දෙකක් නිවැරදි කරන්නයි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. ඒ කාරණාව තමයි එකක් අපි මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 5ක් රහත් වුණාට පස්සේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාට පස්සේ අවුරුදු 5ක් ත්‍රිපිටක අට කතා ඉගෙන ගත්තා කියලා මේ දේශනාවේදී යම් තැනක සඳහන් වෙලා තියෙනවා. මාති අවුරුදු 5ක් නෙමෙයි එහෙම වුණත් උන්වහන්සේට අගෞරවයක් වුණාද කියලා හිතෙන නිසා අවුරුදු 3ක් තමයි ත්‍රිපිටක අට කතා ප්‍රගුණ කරලා තියෙන්නේ. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 3ක්. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා විනය පිටකේ පරාජිකා කාණ්ඩේ අට කතාවේ පඨම භාගයේ සමන්තපාසාදික අට කතාවේ 31 වෙනි පිටුවේ මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 20 දී උපසම්පදා කරනකොට සිව්පිලි සිඹියාපත් සහිතව රහත් වූ බවත් අවුරුදු 3ක් ත්‍රිපිටකය ඉගෙනගත්ත බවත් තුන්වෙනි සංගායනාව විස්තර කරන තැනක සඳහන් කරලා තියෙනවා. එහෙනම් අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 3ක් ත්‍රිපිටක අට කතා ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරන තැනක මාස 10ක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සක්මන අදිෂ්ඨාන කරලා උත්සාහ දරලා තියෙනවා රහත් බව ලබන්න. මාස 10ක් කියලා තමයි අපි සඳහන් කළේ. මාස 10ක් නෙමෙයි මාස 8ක් කියලා එක නිවැරදි වෙන්න ඕනේ. 10 මාසයක් නෙමෙයි 8 මාසයක්. ඇටි ඒක නිවැරදි වෙන්න ඕනේ. අංගුත්තර නිකායේ අට කතාවේ 4 වන කාණ්ඩයේ මනෝරත පූර්ණී අට කතාවේ 26 වෙනි පිටුවේ 10 වෙනි අංකයේ යටතේ අනුරුද්ධ මහා විතක්ක සූත්‍රයේ විස්තර කරන තැන මාස 8ක් වීරය වඩපු බව සඳහන් කරලා තියෙනවා. ඒකට මාස 10ක් නෙමෙයි මාස 8ක්. ඔබ කලින් අහපු දේශනාවල් වල ඔබට අහන්න ඇත්තේ ඇහෙන්න ඇත්තේ මාස 10ක් කියලා. ඒක මාස 10ක් නෙමෙයි මාස 8ක් කියලා නිවැරදි වෙන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ මාස 5ක් ත්‍රිපිටක අට කතා අවුරුදු 5ක් ත්‍රිපිටක අට කතා හැදෑරුවා නෙමෙයි අවුරුදු 3ක් ත්‍රිපිටක අට කතා හැදෑරුවා කියලා නිවැරදි වෙන්න ඕනේ. ඒ ධර්ම කාරණාව වැරදියට දේශනා වෙලා තිබිච්ච නිසා මේ ඉලක්කම් වැරදිලා තිබුණ නිසා සද්ධර්ම රත්නයෙන් අනන්ත වාරයක් සමාව ලැබෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේගෙනුත් ධර්ම රත්නයෙන්ුත් සමාව ඉල්ලනවා.